දවසක් ඔබ සියලු දෙනාට අද අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ හවුල් ව්‍යාපාර ගිණුම් කරන්නේ 2019 ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රය ගන්න. දැන් අපි ගොඩක් වෙලාවට අපේ මේ channel එකෙන් ඔබත් එක්ක ප්‍රශ්න පත්‍ර වල තියෙන ගැටලු තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මොකද අපි විශ්වාස කරන දේ තමයි ගොඩක් ගැටලු කිරීමෙන් ගැටලු වලට උත්තර දීමෙන් අපිට තියෙන න්‍යායාත්මක ධර්ම අවබෝධ කරගන්න අපිට සම්දිශ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ දැන් අද කතා කරන්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක 2019 කවුරු ප්‍රශ්න වල පස්වෙනි ගාන හවුල් ව්‍යාපාර ගානක් මේක ලකුණු 20කට ගානක් සංකීර්ණ ගැළපිලි සහිත ගානකුත් නෙමෙයි හැබැයි ටිකක් වෙලා යනවා. ඉතින් සමහර මේක හදනකොට ගොඩක් ළමයි වෙච්ච දේ තමයි මේ වෙලා මදි වෙච්ච එක. ඒ හින්දා උණු පොඩ්ඩක් පුරුදු වෙන්න ගණන් හැදීම තුළින්ම තමයි මේ වෙලාව අපිට කල්පනා කරන්න කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි කෙලින්ම අපි ගානට යමු. නදී සහ ගංගා 2018 4 දින සුපිරි වෙනසක් පවත්වාගෙන යාම සඳහා හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹෙනවා. එතකොට හවුල් කරු දෙන්න. නදී සහ ගංගා 2018 4 එදින මොවුන් පහතවත්කම් ඔවුන්ගේ ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට ගෙනෙලා ව්‍යාපාරය පටන් ගන්න නම් සුළු වෙනසක් කිව්වම ඉතින් සෑහෙන ප්‍රාග්ධනයක් අවශ්‍ය කරනවානේ. ඒ හින්දා හවුල් කරු දෙන්න තමයි ආලෝචනයක් වෙන්න පුළුවන්. හවුල් කරු දෙන්න තමන්ගේ ප්‍රාග්ධනයෙන් වගේ වශයෙන් ව්‍යාපාරයට රංග වෙලා තියෙනවා ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ මුදල්. ඕනෑකිලි නම් දෙන්නම ඒ ඕනෑකිලි දෙකක් මම හිතන්නේ යොදලා තියෙනවා මේ ව්‍යාපාර. කාර්යාල උපකරණ ගංගා ඇතුළේ තියෙන මුදල් 500ක්. ඒ කියන්නේ මේ ඔක්කොම 10 වෙනින් තියෙනවා. හවුල් ව්‍යාපාර ගිවිසුමේ පහත පරිදි කොන්දේසි පහත පරිදි හවුල් කරුණ අතර ලාභය ඔවුනොන් විසින් 2018 4 දින හඳුන්වා දුන් ප්‍රාග්ධන අනුපාතය බෙදා ගන්නවා. ප්‍රාග්ධන අනුපාතය කීයද? මේගොල්ලන්ගේ බෙදා ගන්න ප්‍රාග්ධන අනුපාතය. දැන් මෙතන තියෙන්නේ මෙන්න මේ ප්‍රාග්ධන දෙක තමයි තියෙන්නේ 2000යි 3000යි. අපිට ගත්තා 5500 500ක් එකතු කරාම 3000යි මෙතන 2000යි. එතකොට අපිට නිකම්ම 2000 3000 කියන්නේ දෙකට තුන අනුපාතය. ඒක නේ ලොකුට හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේකේ ප්‍රාග්ධන අනුපාතය දෙකට තුන. එතකොට දෙකට තුන අනුපාතය තමයි අපුල ලාභ බෙදා ගන්න කියලා පළවෙනි ගිවිසුමේ තියෙනවා. දෙවෙනි එක තමයි සෑම හවුල් කරුවෙක්ම හවුල් ව්‍යාපාරය ආරම්භ කරන දින සිට පළමු 6 මාස සඳහා රුපියල් 50000 බැගින්ු මාසික වේතනයකටද ඉන්පසුව රුපියල් 60000 බැගින්ු මාසික වේතනයකට ඉන්කම් කිරු ලබනවා. සෑම හවුල් කරුවෙක්ම මේ හවුල් කරුව දෙන්නද තුන් දෙනාද ඉන්න ඕන කෙනෙක් හවුල් ව්‍යාපාරය ආරම්භ කරපු දින 4යි කියන ඉඳලා මාස 6ක් යනකම් 50000යි ඊට පස්සේ 60000 එක්කෙනෙක්ට. කතුඳයි. හවුල් කරුවන් විසින් ව්‍යාපාරයට සපයන ලද ණය සඳහා 8%ක වාර්ෂික පොලියක් හම්බෙනවා. හවුල් කරුවෙකු ණයක් දුන්නොත් 8%ක පොලියකුත් හම්බ වෙනවා වරුද්දට. හවුල් ව්‍යාපාරය තුළ කීර්තිනාම ගිණුමක් පවත්වා නොගන්න අතර හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුලින් ගැලපිය යුතුයි. හවුල් ව්‍යාපාරයේ කීර්තිනාම ගිණුමක් පවත්වා නොගන්නවා. ඒ කියන්නේ වෙනම කීර්තිනාම ගිණුමක් අරන් යන්නේ නැහැ. ඔයගොල්ලෝ දැනටවත් දන්නේ නැහැ හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම වල අපිට ගැලපීම් කරන්න පුළුවන්. හැබැයි දැන් මේ ගාන මෙතන කොන්දේසිය කියනකොටම අපිට තේරෙනවා මේ කීර්තිනාම ගලපන්නේ හවුල් කරුවෙකු මේ යාම හවුල් කරුවෙකු අයින් වීමේ හවුල් අනවහල් කරුවෙකු පැත්තීමේ ඒ වගේ දෙයක නැත්නම් දෙන්න ඉන්නවනම් ආයලු අතෙන් කීර්තිනාමයක් මුකුත් කරන්න දෙයක් නැහැ නේ. කොහොමද ව්‍යාපාර විකුණන්න ඕනේ. ඒ වගේ දෙයක් කරන්න මෙන්න අපිට දැන් නොකිය කියන එක්ක මේ එක්කෙනෙක් එන්න ඕනේ නැත්නම් එක්කෙනෙක් ඇවිල්ලා යන්න ඕනේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න සිදුවී යුතුමයි මේ දැන් හවුල් ව්‍යාපාරේ කියන විදිහට. මෙන්න අපිට ශේෂ පිරික්සුම දීලා තිනවා. විකුණුම් මේ ඔක්කොම 50000 වෙනින් දින විකුණුම් පිරිබෑ 9 කියන අවසාන තොගේ 400යි මෙහෙම වේදම් දේපල පිළිදා උපකරණ සාරත්කම ෂය ටික සමුද්‍රශය නදී සින්දුරන් නායක දීලා තිනවා නදී. ඒ කියන්නේ නදී නායක දීලා තිනවා කී 2500ක ගෙවු රක්ෂණ වාරිකේ හවුල් කරුවන ගෙවු වේතන ටික දීලා තිනවා. ප්‍රාග්ධන ගිණුම් වල යගලන්ගේ ප්‍රාග්ධන ටික දාලා තිනවා. සාගර ලබා දුන් මුදල් කවුද මේ සාගර? කවුරු කරුවෙක් වෙන්න පුළුවන් මුදල් මෙච්චරක් තියෙනවා. මෙන්න අතිරේක තොරතුරු.
අපිට අවශ්‍ය කරන්නේ 2019 3.31 දින අවසන් වර්ෂයේ හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය හවුල් කරුවන්ට කරන උදාහරණ සහිතව සහ ප්‍රාග්ධන ගුණ සහ ජංගම ගුණ. පළවෙනි තොරතුරු වර්ෂය තුලදී අපි දැන් එහෙනම් මෙහෙම කරමු අපි කෙලින්ම ගාන ගැලපිලිත් එක්කම හදාගෙන යමු. ගැලපිලි 6යි තියෙන ලොකු ප්‍රමාණයක් නෙමෙයි 6යි තියෙන්නේ. ගැලපිලිත් එක්කම හදාගෙන යන්න සූදානම් වෙමු. එහෙනම් අපි ඉස්සරම මුල් කරගන්න ඕගොල්ලෝ මොනවද අවශ්‍ය? හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය සහ ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුම් මම මෙතන ලියන ජංගම ගිණුම් කවුද දෙන්නයි ඉන්නේ? කවුද දෙන්න? ඔය ගානේ කියලා තියෙනවා. ඉන්න පුද්ගලයෝ දෙන්න. ජංගම ගිණුමට ඉන්නේ නදී සහ ගංගා නදී සහ ගංගා එතකොට අපිට ඒ දින නම් දෙක දාගත්ත අපිට ප්‍රාග්ධන ගිණුමෙත් ඒ දෙන්න ඉන්නවා අනිවාර්යයෙන්ම ඒ දෙන්නගේ ප්‍රාග්ධනයක් තියෙනවනේ මෙතන තව අමතර පුද්ගලෙක්ගේ කතාවක් තියෙනවා අන්තිම ගැලපිල්ලේ 2019 3.31 දින සාගර නව හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට බෙදුණා. නමුත් එක්කෙනෙක් එයාගේ සල්ලි තමයි අර මෙතන සාගර ලබා දුන්න මුදල කියලා 1500ක් තියෙන්න ඕනවා වෙනවා ඇත්තේ. එහෙනම් අපි සාගරවත් දාගන්නවා අපේ ප්‍රාර්ථනා ගිණුමට. හරි. දැන් මෙතන ලියන්න ඕනේ 2000 මොකද්ද? ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මම මෙතන ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ ලියන්න 2019 නදී ගංගා හවුල් ව්‍යාපාරයේ 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියලා දැන් ඔය ජංගම ගිණුම් සහ ජංගම ගිණුම් සහ ප්‍රාග්ධන ගිණුම් පුරුදු කරගන්න ඇති. එහෙනම් අපි කෙලින්ම ගානට යමු. වර්ෂයේ තුලදී නදී විසින් නදී කියන්නේ හවුල් කරුව. රුපියල් 80000ක පිරිවැය වූ භාණ්ඩ ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. 80000ක පිරිවැය වූ භාණ්ඩ ව්‍යාපාරයෙන් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ නිකන් අපිට ඕන විදිහට බඩු ගන්න බෑනේ ව්‍යාපාරේ. තමන්ගේ පරිභෝජනයේ හවුල්කරුවෙක් වුණා කියලා. නේ? එහෙනම් මේ මොකද්ද මේ ගැනිල්ලක් නෙමෙයි. එහෙනම් මේක අනිවාර්යෙන් ගැනලු කියලා ඔයගොල්ලෝ හඳුනා ගන්න ඕනේ දැන්. පිරිවැය 80000ක පිරිවැයච්ච භාණ්ඩ විකුණුම් මිල නෙමෙයි. මෙම ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කරනවා. මේ කිසි දෙයක් සටහන් කරන්නේ නැහැ. නිකන් අරන් ගිහිල්ලා කතාවක් තමයි තියෙන්නේ. එහෙනම් අපි ආගේ ජංගම ගිණුමට කලපන්න වෙනවා. ගැනිලි මොනවාද? භාණ්ඩ කියලා ගැනිලි කියලා දානවා. මෙතන අපි රුපියල් මේකට අපි රුපියල් 1000 වලින් තමයි දක්වන්නේ. මතක තියාගන්න දාන්න. නදී රුපියල් 80000ක පිරිවැය භාණ්ඩ ගන්නවා. මොකටද? එයාගේ පාවිච්චිය එහෙම නැත්නම් එයාගේ සුභසිද්ධිය සඳහා. හැබැයි මේක කොහෙන්ද දැන් මේ මුකුත් පොත්වල සටහන් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. කිසිම විතර මේ භාණ්ඩ පිරිවැය නම් කොහෙන්ද වෙන්න ඕනේ? මේ විකුණුම් පිරිවැයට සම්බන්ධයි. ඔයාලට තේරෙන්නේ නැහැ කියන්නේ. විකුණන්න තිබ්බ භාණ්ඩ ටිකක් තමයි මේ මිනිස්සු අරන් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අපි විතරක් මේ සටහනක් දාගෙන තියාගමු. මෙහා අරන් ගිය බඩු ටික. නේ?
අනිවාර්යයෙන්ම විකුණු පිරිවැය ගාන හදනවා නම් අපිට මේක එතනින් අඩු විය යුතුයි. විකුණු පිරිවැය මේ ගාන කියන හැටි විකුණු පිරිවැය කීයද? ගාන කියන විකුණු පිරිවැය 1800ට. අපි මෙතන දාගෙන ගන්නවා. cost of විකුණු පිරිවැය 1800. හරි 1800. ඔවුන් දෙන්නේ. එතකොට අපි එයාගේ ජංගම ගිණුමෙන් ගලපුවා රුපියල් 80000ක් බහන්න ගැල්ලි වශයෙන්. වෙනම සටහනක් දාගත්තා. මොකද මේක විකුණු පිරිවැයට සටහන් වෙලා නැහැ කියලා ගාන කියනවා. මොකද ගාන කියන විකුණු පිරිවැයට සටහන් වෙලා නැහැ කියලා නෙමෙයි කියන්නේ. මෙම ව්‍යාපාරයෙන් පොත්තු සටහන් වෙලා නේද? කියන්නේ මොකක් සටහන් වෙලා නැහැ. එහෙනම් වර්ෂය තුලදී ගංගා විසින් දෙවෙනි එක වර්ෂය තුලදී ගංගා විසින් පුද්ගලික මුදල් භාවිතා කර මිලදීකත් පිරිවැය රුපියල් ලක්ෂ 4ක බහඬ හවුල් ව්‍යාපාරයට ලබා දීලා තිබෙනවා. ඒ කියන්නේ පිරිවැය ලක්ෂ 4ක් බහඬ ලබා දීලා තියෙනවා. නම් මේ ගැනුම් වෙන්න ඕනේ නේ? නේද? යාය ගැනුම් වෙන්න ඕනේ. මේක මෙම බහන්න පිරිවැය ගංගා විසින් ව්‍යාපාරය කරනද ප්‍රාග්ධන දායකත්වයක් සැලකීමට තීරණය කරනවා. කියන්නේ මේ දැන් මේ බඩු ගත්තට මෙයා මේක ප්‍රාග්ධන හැටියට මේක යෙදුවා කියලා ණයක් නෙමෙයි මේ ප්‍රාග්ධන හැටියට යෙදුවා කියලා කියන්නේ ඒගොල්ලෝ සලකලා තියෙනවා. නමුත් මේ සම්බන්ධව කිසිම හටහනක් තිබිලා නැහැ. හැබැයි විශේෂ කර්ම වෙන්නේ කෙසේවත් මෙම බහන්න වර්ෂය තුලදී විකුණා ඇති අතර විකුණුම් ගිණුමේ සටහන් කර ඇත. මේ විකුණුම් වල සහ විකුණුම් පිරිවැය මේක සටහන් වෙනවා. විකුණුම් වල සටහන් වෙනවා. විකුණුම් පිරිවැය සටහන් වෙන්නේ නැහැ. විකුණුම් වල විතර සටහන් වෙන්නේ. විකුණුම් ගිණුමේ සටහන් කරනවා තියෙන්නේ. හැබැයි මේ ගත්ත දෙයට මේ කිසිදු සටහනක් පොත්වල නැහැ. එහෙනම් අපි අතන වතින්යක් දාගත්තනේ. මොකද්ද? අපේ පිරිවැය විකුණුම් පිරිවැය හදන්න. විකුණුම් පිරිවැයට අපි අඩු කරා නදීගේ අංගී බඩු ටික. හැබැයි දැන් මෙතන බහන්න ගැනුම් මොකක් තියෙනවා? බහන්න අරගෙන තියෙනවා රුපියල් 400ක. 400ක අරන් තියෙනවා. 400ක අරගත්තට මේක සටහන් වෙලා නැහැ කිසිම පොතක. දැන් මේක සලකන්න කියන්නේ කොහෙද? මේක සලකන්න කියන්නේ අපේ ප්‍රාග්ධනයක් හැටියට. එහෙනම් මේක පර්චේස් ගැනුම් පිටියට අපි සලකනවා. සලකලා අපි මේක ප්‍රාග්ධන ගිණුමේ සටහන් කරනවා ගැනුම් හැටියට කාගේද? ගංගාගේ ගැනුම් හැටියට සටහන් කරනවා. එයි මෙයා කියනවා මේක සලකන්න කියලා එයාගේ ප්‍රාග්ධනය වලට සම්බන්ධ දෙයක් හැටියට. එතකොට වෙන මොකද කරන්නේ නැහැ. විකුණුම් සටහන් කරලා තියෙනවනේ. විකුණුම් කියන්නේ මේ 5000 ඇතුලේ ඒක තියෙනවනේ. ඒක කීයට විකුණුම් කියලා අපි දන්නේ නැහැ. මේ පිරිවැය 4000ක බහන්න මෙයා සලකලා තියෙනවා. එයාගේ ප්‍රාග්ධනය හැටියට. තුන්වෙනි කියලා කියනවා. නදී විසින් ලබා දුන්න අය සඳහා පොලිය ගෙවා හෝ ගිණුම් ගත කරන නැත. නදියේ දීලා තියෙන ණයක්. මෙන්න මේ රිතිප ණයක්. තිබෙන්නේ නැද්ද? ආ 2019 1 දින නදී විසින් ලබා දුන්න 1500යි.
නදී 10ක් දීලා තියෙනවා. 1500ක. ඔයගොල්ලන්ට මතක ඇති ගානේ මුලින්ම කියනවා හවුල්කරුවන් විසින් ව්‍යාපාරයට සපයන ලද ණය සඳහා 8ක වාර්ෂික පොලියක් හිමි වෙනවා. එතකොට පොලිය 8ක් දෙනවා අවුරුද්දකට. එහෙනම් කීයක්ද? අවුරුද්දකට 120ක් හම්බ වෙන්න ඕනේ. 1,20,000 නේ? මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේ ව්‍යාපාරයට මුදල් දෙන්නේ කවද්ද? ව්‍යාපාරයට මේ ණය ලබා දෙන්නේ කවද්ද? 2019 4.1 sorry 1.1 තමයි ව්‍යාපාරයට මුදල් ලබා දෙන්නේ. එහෙනම් ව්‍යාපාරයට මුදල් ලබා දෙනවා නම් එදා ව්‍යාපාරයේ පොලිය ගෙවන්නත් ඕනේ දෙය කාල පරිච්ඡේදය විතරයි. අවුරුද්දට ගෙවලා නැහැ නේ. එහෙනම් මේ මාස 3යි. මාස 3ක් තමයි පොලිය ගෙවිය යුත්තේ. එහෙනම් මේ මාස 3ට පොලිය කීයද? 1,20,000 බෙදනවා දෙනවා. හරි. 1,20,000 බෙදනවා 12න් වැඩි කරනවා 30,000 තමයි පොලිය. නදී විසින් ලබා දුන්න ණය සඳහා පොලිය ගෙවා හෝ ගිණුම්ගත කර නොමැත. එහෙනම් මේක අපිට සිද්ධ වෙනවා ගිණුම්ගත කරන්න. මොකද දැනට මුකුත් කරලා නැති හින්දා. එහෙනම් අපි මේක ගිණුම්ගත කරමු. ගිණුම්ගත කරන්නේ කොහොමද? ණය පොලිය කියලා බලන්න තියෙනවද කියලා කොහරි ගානේ කොහෙද තැනක ණය පොලිය උපජිත මොකක්වත් මේ පේන නෝනයන කතාවක් කොහෙත්වත්ම නැහැ. එහෙනම් අපේ ආදායම් ප්‍රකාශයේ යරියෙන් අපි ණය පොලිය කියලා දාගත්තම ණය පොලිය කියලා දාගත්තා. ඒකට 30ක් කියන්නේ 30,000ක් තමයි ගාන. මේකත් අපිට කියන්නේ දහසුලින් තමයි පෙන්නන්නේ. මේ කාටද දාලා? මේ කාගේ ණය පොලියක්ද? මේක දීලා තියෙන නදී. එහෙනම් නදීගේ ජංගම ගිණුමටත් මේක ගැලපෙන්න ඕනේ. හරි. තිස්දාහක් ගැලපෙනවා. ඊට පස්සේ අපි ඊළඟ ගැලපෙල්ලට යනවා. ගංගාගේ පෞද්ගලික ආදායම් බද්ධ වූ 65,000 ව්‍යාපාරයෙන් ගෙවා ඇත. මේ ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් ලෙස සටහන් කර ඇත. හරි, මේක මෙහෙයුම් වියදම් ලෙස තමයි සටහන් කරලා තියෙන්නේ. මෙහෙයුම් වියදම් කීයද කියලා බලා ගන්න ඕනේ. මෙහෙයුම් වියදම් කීයද? මෙහෙයුම් වියදම් 1,20,000යි. එහෙනම් මෙහෙයුම් වියදම් 1,20,000යි නම් ගංගාගේ ව්‍යාපාරයේ නම් ගංගාගේ දෙයක් නම් මේ ගෙවලා තියෙන්නේ. හරි. එහෙනම් මේක අඩු වෙන්න ඕනේ ඒ ව්‍යාපාරයේ මුදල. එතකොට ව්‍යාපාරයේ 1,02,200යි. 1,200න් අඩු වෙන්න ඕනේ
65ක්. එතකොට මේ ගෙවලා තියෙන්නේ කාගේ දෙයක්ද? මේ ගෙවලා තියෙන්නේ ගංගාගේ ආදායම් පත්‍ර. ගංගාගේ ආදායම් පත්‍ර ගෙවුවත් මේ කොහොම කරත් මේකත් ගැනිලි හැටියට තමයි අපි සටහන් කරන්නේ. එතකොට මේක සටහන් කරනවා ගංගාගේ ආදායම් පත්‍ර හැටියට. ආදායම් වතු පුද්ගලික දෙයක් නේ. පුද්ගලික සල්ලි තමයි වලින් ගෙවන්න ඕන දේ තමයි මෙයා ව්‍යාපාරයෙන් ගෙවන්නේ. ඒතකොට වියදමක් හැට සටහන් කරලා තියෙන. ඒතකොට අපි කරේ මොකද කරේ? අපි කරේ එයාගේ ජංගම ගණන් අඩු කරා සහ අපේ මේ වියදම් වලින් වල පේනට 1265 අඩු කරලා දැම්මා. පස්වෙනි එක ව්‍යාපාර විසින් රක්ෂණ මාර්ගයේ රක්ෂණ මාර්ගයේ සංයුතේ පහදයි. ව්‍යාපාරයේ විසින් රක්ෂණය ගෙවලා තියෙනවා. ගෙවු රක්ෂණය 500ක්. 500 ගෙවුවොත් 300 200. කොහොමද කරන්නේ? සුපිරිමන සහ ගිනි රක්ෂණ. ඒක හරියට කියවන්න බෑ. නදීක ජීවිත රක්ෂණයකුත් ගෙවලා. නදීක ජීවිත රක්ෂණය කියන්නේ මොකද්ද? පුද්ගලික දෙයක්. ඒක නිකන් ගැනිල්ලක් වගේ තමයි. ඒක අනිවාර්යෙන්ම මොකද්ද? කම්පැනියේ ගාණෙන් අඩු වෙන්න ඕනේ. කම්පැනි කීයද? 500යි. හරි. පුද්ගලික කීයද? 200යි. එහෙනම් 300යි තමයි ආයතනයේ රක්ෂණ වියදම. එතකොට යා පුද්ගලික දෙයක් නේ කරගෙන තියෙන්නේ නේ. පුද්ගලික රක්ෂණ මාර්ගය කියන්නේ නදී කියලා දෙනවා. නදීගේ මේ ජංගම ගින්නේ මේක අඩු වෙනවා. අඩු වෙන්නේ රක්ෂණ වියදම් කෙරෙලි යටතේ රක්ෂණ මාර්ගය කියලා අපි අර අඩු කරපු 200 මෙතනට දානවා. හරි අපි අන්තිම අපේ ගානේ අන්තිම ගැළපිල්ලට යමු. 6 වෙනි ගැළපිල්ලට 2019 3:31 දින සාගර හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට බැඳුණා. දැන් අපි ගානේ මෙච්චර කල් හිටියේ දෙන්නයි. දැන් ඔන්න තුන්වෙනි හවුල්කරුවත් ව්‍යාපාරයට බැඳෙනවා. බැඳෙන්නේ 2019 3:31 අන්තිම දවසේ. ඔහු 1,50,000ක් ඒ කියන්නේ ලක්ෂ 15ක් ලක්ෂ 15ක් ප්‍රහාණය ලෙස හවුල් ව්‍යාපාරයට යොදවූ අතර එය වෙනම ගිණුමක සටහන් කර ඇත. දැන් අපිට පේනවා අපේ ගානේ මේ සාගර ලබා දුන්න මුදල කියලා 1,500ක් තියෙනවා. මේක තමයි මේ. හරි. ඒ කියන්නේ මේ අරන් ඇවිල්ලා තියෙන මොනවද? මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මුදල් වලින් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඒක දැනටමත් ඒක අපි සටහන් කරලා ඉවරයි. හරි. ඊට පස්සේ මුදල් වලින් සටහන් කරලා දැන්ට ප්‍රාග්ධන කිරීම සටහන් කරලා ඉවරයි. ඊට පස්සේ නදී ගංගා සහ සාගර අතර නව ලාභ අනුපාතය 3:2 එකක් වේ. මෙදිනට ව්‍යාපාරයේ කීර්ති නාමයේ ලක්ෂ 6යි ලෙස ඇස්තමේන්තු කරගත ඇත. එසේ වුවද මේ ගිණුම්ගත කර නොමැත. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මේ ලාභ අනුපාතය යටතේ කොහොමද කීර්ති නාමය මේ අතර බෙදාගන්නේ, කීර්ති නාම ලාභ කොටස කොහොමද ගන්නෙ සහ නව ලාභ අනුපාතය සහ පරණ ලාභ අනුපාතය අතර වෙනස තමයි ගොඩක් වෙලාට මේ කීර්ති නාමයේ කොටසට දායක තත්ත්වය දක්වන්නේ. අපි ඒක පොඩ්ඩක් බලමු කොහොමද ඒ ගාන හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ගාන මේ පෙර වැඩකට යමු. යාගම නදී අපි තුන් දෙනා ඉන්නේ. නදී ගංගා සාගර පැරණි අනුපාතය කීයද? 3:2. අපි සුළු කිරීමේ 3:2. අපි සුළු කිරීමේ පහසුට මේ දෙක එකතු කරගමු. එතකොට අපිට පස්සේ ගාන හදනකොට ලේසි. 5. නව ලාභ අනුපාතය 3:2ට 1. ඒකේ දැන්
ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ මේ පැරණි ලාභ අනුපාතය ගත්තේ කොහෙන්ද කියලා 3ට 2යි කියලා මේ ගාන මෙතන තියෙනවා. අපි ගානේ මුලින්ම කිව්වනේ අවුල්කරුවන්ගේ අඳුනගන ප්‍රාග්ධන අනුපාතයට ලාභ බෙදා ගන්නවා කියලා. ඒතර මෙතන 3000යි 2000යි. එහෙම තමයි අපි 3ට 2යි කියලා ගත්තේ. එහෙනම් දැන් අපේ කීර්ති නාමය ලක්ෂ 6යි. අපි 600 කියලා දාගත්තොත් මේක එක්කෙනාට යන කොටස අපි හොයාගන්න ඕනේ පැන්දිලා බලාපන් මේක අපි බෙදනවා 5න් වැඩි කරනවා ඒක තුන බෙදනවා 5න් වැඩි කරනවා දෙකෙන් ඒ වගේම මේ ඕල්ඩ් එකට නිව් එකට නව එකට වැඩි කරනවා 5න් වැඩි කරලා බෙදනවා 6න් වැඩි කරනවා 3න් ඒ වගේම මේකටත් අපි ඒ ටිකම එක්කෙනාගේ අනුපාත වෙන වෙනම හොයාගන්න. ඊට පස්සේ අපිට හම් වෙනවා ඇත්තටම මේ වාගේ වෙනස. මේක මේ ගැළපීලා ඇත්තටම කරන්නේ කී ප්‍රාග්ධන වෙනම කිසිම පොත්තක් නැත්නම් අපිට ප්‍රාග්ධන කිසිමක් කරා තමයි මේක කරගන්නේ. අපි එහෙනම් මේ ටික මේ කීර්ති නාමයෙන් තමයි මේ ගැළපුවේ. අපි කීර්ති නාමයේ ප්‍රාග්ධන කිරුම් වලට දාගන්න. මේ දෙක යනවා. උතන මේ දෙක යන්නේ. ඔක්කොම කලපන්නේ ප්‍රාග්ධන ගිණුම් තුන. ප්‍රාග්ධන ගිණුම් තුන කලපනවා නම් සීලුම් සටහන් තැබී යුත්තේ ප්‍රාග්ධන ගිණුම් හරහාය. එහෙනම් ප්‍රාග්ධන ගිණුමේ ගුඩ්විල් කියලා අපිට මේ දෙක අපිට දා ගන්න පුළුවන්. මේ කීර්ති නාමයේ කියලා අලුත් පරණ එක දානවා. කැප කරන එක මේක ටික මෙතන දාන්න. අපිට කීර්ති නාමය කල්පනා ඉවරයි. ඒක ලොකු සුළු දෙයක්. ඊට පස්සේ අපි ගානට ගියොත් අපි ගාන දැන් ගැළපිලි ටික නම් ඉවරයි. අපි ගාන හදන් යමු. එහෙනම් ඉස්සෙල්ලාම මේගොල්ලෝ වත්නම් ටික දා ගන්න ඕනේ. එහෙනම් මේ වත්නම් ටික ප්‍රාග්ධනය සලකනවා නම් ඉදම් 1,50,000 1500යි කියලා තියෙන්නේ. අපි ඉදම් කියලා 1500 කාගේද? දැන් 1500 නදීගේ 1500 ඊට පස්සේ බිල්ලින් එකක් තියෙනවා උඩ නැගිලා කීයද 1000ව දෙකක් තියෙනවා දෙන්නම 10000 දාලා ඊට අමතරව සමාධිය තියෙනවා සතිර දෙනවා කාර්යයක් උපකරණ ගංගා කාර්යාල උපකරණ ඉලා තියෙනවා ගංගා කීයද දෙන්නක් හිටින්න තව 1000ක් විතර මුදල් වලින් නදී 500ක් දීලා තියෙනවා එහෙනම් ඒ ටික අපි දාගෙන ඉවරයි ඊට පස්සේ අපිට ගානට ආවොත් විකුණුම් කීයද 5000යි කිසිම ගැළපිල්ලක් කරන්න දෙයක් නැහැ අපි විකුණුම් කියලා 5000 ඊට පස්සේ විකුණුම් පිරිවැය 1800යි අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා අපි විකුණුම් පිරිවැය වලට ඉස්සෙල්ලා ගත්ත මේ ගැළපිලි ටිකක් කරා මේ විකුණුම් පිරිවැයත් එක්ක එතකොට හරි විකුණුම් පිරිවැය වෙන්නේ හරි විකුණුම් පිරිවැය මෙන්න මේ ටික එකතු කරාම එන ගාන එතකොට 2000 විකුණුම් පිරිවැය 2120යි මේකෙන් එනවා මොකද්ද පිට දල ලාභය
ධන ලාභය අපිට එනවා. ධන ලාභය 2880. එහෙනම් වේතන ටිකක් තියෙනවා අපිට දාගන්න නේ. වේතන ටිකක් තියෙනවා අපිට දාගන්න. අපි ඔක්කොම එකට දාගමු. වේතන ටිකක් තියෙනවා. මේ වේතන තියෙද්දි අපි ආපියානෝ 2000 අවසන් තොගය. අවසන් තොගය. හරි. ඊට පස්සේ මෙහෙම වේතන අපි දාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ දේපල පිළිත උපකරණ 4500 එහෙම තියමු. ෂෙය ටික ෂෙය 200යි. හරි. වෙන බැලු බැලමට අක්ෂර මාර්ගයේ හරි ලබා දුන්නා සමුච්චේෂය ඒවා අදාළ වෙන්නේ ශේෂ පත්‍රනේ. වෙන මොකුත් නැහැ නම් විතරයි වේදන් ටිකක්. එහෙනම් අපිට පුළුවන් මේක සුදු කරගන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් කාලච්ඡේදයේ ලාභය ගන්න පුළුවන් මේ දෙක ධන ලාභයෙන් වේදන් ටික අඩු කරාම මේක අපිට එනවා 1280. දැන් එතනට ගියන් පස්සේ මේ ගාන කියනවා අක තැනකදී ඉන්න වේතන ටිකක් දීලා තියෙනවා වගේ. පළමු මාස 6ට 50000 ගානේ ඊට පස්සේ අර දෙන්නට 60000 ගන්න. දැන් අපි නදී නම් මේ දත් එක දාගමු. නදීට සහ ගංගට තමයි අනිත් එක්කිනාට අවුරුද්දන් තිබෙනවා 50000 ගානේ අපිට ගාන කියනවා සෑම හවුල්කරුවෙකුටම ව්‍යාපාරය ආරම්භ කරන සිට මාස 6ක් සඳහා 50000 බැගින් මාසික වේතනයක්. ඊට පස්සේ 60000 බැගින් මාසික වේතනයක් ගෙවනවා. අපිට වෙලා තියෙන එක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. මොකද ගලපන්න ඕනේ මේකට. මුල මාස 6ට 50000යි. 50000 කියන්නේ 50ක් වගේනේ. 50යි නම් දහස් වලින් කතා කරන්නේ. අද අන්තිම මාස 6ට 60000. එහෙනම් එක හවුල්කරුවෙට කීයක් හම්බ වෙනවද? මුල මාස 6ට 50000 ගානේ 50 වැඩි කිරීම 300යි. ඊට පස්සේ 60 වැඩි කිරීම 3360. එතකොට මුල මාස 6ට 300කුත් අග මාස 6ට 360කුත් දෙන්නටම හම්බ වෙනවා. ඒ කියන්නේ දෙන්නටම 660 ගානේ ලැබෙනවා. එහෙනම් මෙයාගේ මේගොල්ලන්ගේ ලාභ කොටස් වෙන්න කරන්න ඉස්සෙල්ලා සැලරි ටික වේතන ටික ගෙවන්න ඕනේ. නදීට යනවා 660ක් සහ ගංගට යනවා 660ක්. මේ දෙක සටහන් කළ යුතුයි අපේ ජංගම ගිණුමේ නේද? ජංගම ගිණුමේ සටහන් කළ යුතුයි ඒගොල්ලන්ගේ වේතන ටික 160යි 160. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේගොල්ලෝ ලාභ කොටස් ටික සෝ ලාභ කොටස් තියෙන ඒ ටික බලන්න. දැන් මේක බැලුවම නම් අපිට පේන්නේ මේගොල්ලන්ට ලාභ කොටසක් නැහැ වගේ පරිතරන්නේ තියෙන්නේ. ලාභ කොටසක් නැහැ. තියෙන ලාභයක්. හරි.
අලාභයක් තියෙනවා මට පේන හැටියට නම් 100ක වගේ. 105ක අලාභයක් තියෙනවා. එහෙනම් මේ අලාභ කොටස මේ දෙන්න අතර බෙදා ගන්න ඕනේ. ලාභ කොටස් ටික කොහොමද බෙදාගන්නේ? මොන අනුපාතයකට 3ට 2 අනුපාතයට බෙදා ගන්න වෙන්නේ. එහෙනම් ඒ 3ට 2 අනුපාතයට බෙදා ගන්නවා කියන්නේ 105 කියන්නේ මේ ගාන 105 මෙන්න මේක තමයි තියෙන්නේ 105 බෙදනවා. අපි ඉස්සෙල්ලා කීර්තනාව බෙදනකොට ගත්ත ක්‍රමයටම පහින් දෙදලා වැඩි කරනවා. අදිනම් 3 ගංගනා 2 රෙමුලන්ගේ අලාභ කොටස් වෙනවා එක්කෙනෙක්ගේ 63යි අනිත් එක්කෙනාගේ 42යි නේ 42යි එතකොට මේ ආදායම පියවිලා යනවා කොටස පියවිලා යනවා. ලාභ කොටසක් තුනක් අපි කොහොමද දක්වනවා? ඊට පස්සේ කාලච්ඡේදයේ ලාභයක් නැහැ. එහෙනම් මේ අලාභ කොටස් දෙක සටහන් කළ යුතුයි ඒගොල්ලන්ගේ ජංගම ගිණුමට. මොකද සිදුවලා තියෙන්නේ අලාභයක් නිසා. මෙට 3යි 42 හරි. එතකොට මෙතන අපිට තව මගහැරිච්ච දෙයක් තියෙනවා. හවුල්කරුවන්ට ගෙවූ වේතන තියෙනවා 300යි 500යි කියලා. අපිට ගතනම් මගහැරුණා. මේක දලපන්න ජංගම ගිණුමේ. ජංගම ගිණුමේ මෙතන දැන් මේගොල්ලන්ට 660යි 660 ගන්න දෙකක් තියෙනවානේ. අපි ඒක ජංගම ගිණුම සටහන් කරලා තියෙනවා වේතන හැටියට 6,60,000 ඒගොල්ලන්ට අයිති. හැබැයි ගෙවලා තියෙන්නේ ඒකින් ගෙවලා තියෙන්නේ නදීට බලමු නදීට ගෙවලා නදීට 300යි ගංගාට 500යි ගෙවලා දෙනවා. නදීට 300යි ගංගාට 500යි. හරි. එහෙනම් අපිට තියෙන දැන් මේක සුළු කරන්න අපිට පුළුවන් ඉස්සෙල්ලාම ජංගම ගිණුම සුළු කරලා ඉවර කරලා දාන්න. බැලුමට නම් පේන්නේ ගණාගයක් තියෙනවා කියලා බලමු. හයිසිය 90යි 660යි එහෙනම් අපිට ශේෂයක් ඉස්සරහට අරන් යන්න සිද්ධ වෙනවා. මේගොල්ලන්ගේ 690ක් අඩු කරාම 47යි. 660න් 670ක් අඩු කරාම 53. එහෙනම් ওই විදිහට අපිට ශේෂය ඉස්සරහට පස්සට අරන් දන්නවනේ ඒක කරන්න කොහොමද නේද?
ගානකට තියෙන ලේසිම කෑල්ල. ඔන්න කෙනෙක් ශේෂයේ පාගේ ශේෂයේ දාන එක තමයි ලේසිම කොටස. එහෙනම් ඊට පස්සේ අපි යනවා අපේ මොකටද අපි ප්‍රාර්ථන ගින්මට. ප්‍රාර්ථන ගින්මේ මොකුත් දෙයක් නැහැ. අපි ඉඳක සුළු කරනවා ඔය ආකාරයටම. සමු ප්‍රාර්ථන ගින්ම වල නම් දන ශේෂ්මේ කෙලෙම මේ පැත්ත තමයි බැර පැත්ත තමයි එන්නේ. මොකද ප්‍රාර්ථනයක් තියෙන්නේ. ක්‍රිටිකල් පිටට දැම්ම එකෙත් බැලන්ස් එකක් තියෙනවා මේ ආකාරයට විලේසිත මේ ආකාරයටම අපි ඉදිරියටත් අරන් යමු. කොහොමද බැලන්ස් එක ඉස්සරහට එන හින්දා 3360න් 300ක් අඩු කරාම 3060 ඊට පස්සේ 2240න් 2200ක් අඩු කරාම 2440යි තිබුක 1400යි. ඒ සංඛ්‍යා ටික වලින් මුදලට දාගන්නවා. දාලා ගාන ඉවර කරන්න ඕනේ. ඔන්න ඔක තමයි 2019 ඔබ තමයි ගාන තිබුණේ සත්‍යයක් වෙලා යන ගාන. සාමාන්‍යයෙන් අපිට ගාන හදන්න සෑහෙන වෙලාවක් ගත වුණා. හැබැයි උගලට විභාගෙදී මේ ස්පීඩ් එක කියන්නේ ඉක්මනට කරන දේ සහ ප්‍රැක්ටිස් එක ගණන් වලට ගොඩාක් වටිනවා. මොකද මේ වගේ ගණන් ලකුණු 20ක් කියන්නේ සාමාන්‍ය විනාඩියකට හම්බ වෙන්නේ ලකුණු 1.8ක වගේ වෙලාවක් තමයි වෙලාවක් තියෙන්නේ. ඉතින් මේක පැය භාගයක් විනාඩි 35ක් ගතවුවොත් හදලා ඉවර කරන්න ඕනේ. මම හිතන්නේ අපිට අපි කරපු දේවල් කොහොමද තේරෙන්නේ නැති. මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් මේ කමෙන්ට් තියෙන්නේ දාන්න. යටින් අපිට මොනවා වෙනසක් වෙන්න තියෙනවා තව හැදෙන්න දෙයක් තියෙනවා අපිට දාන්න එක ප්‍රයෝජනවත් ඊළඟ වීඩියෝස් වලට. එහෙනම් මේ අපේ VNM තමයි අපේ channel එක හොඳයි නම් channel එක ඉතින් subscribe කරන්න, bell icon එක click කරන්න, දන්න කට්ටියට share කරන්න. බලාපොරොත්තු වෙන තවත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහට අරන් එන්න. බොහොම